පුතේ අපි කතා කරමින් ඉන්නේ වෙළඳපොළ තත්ත්ව ගැන. වෙළඳපොළ තත්ත්ව ගැන කතා කරලා අපි ගත්තා පළවෙනි වෙළඳපොළ ව්‍යුහය. පළවෙනි වෙළඳපොළ තත්ත්වය මොකද්ද පුතේ? perfect competition පූර්ණ තරගය. පුතේ පූර්ණ තරග වෙළඳපොළේ උදාහරණ තමයි මෙන්න මේවා. වී බඩේරිකු වට්ටක්කා බුලත් සුදු බිත්තර ඩීසල් රතු කැකුළු ඔන්න මේ වෙළඳපොළේ තියෙන පළවෙනි ලක්ෂණය අපි කලින් සාකච්ඡා කළා. මොකද පුතේ? ගැනුම්කරුවන් විකුණුම්කරුවන් රාශියක් සිටීම. දැන් එන්න පුතේ දෙවෙනි ලක්ෂණය වැදගත් ලක්ෂණයක්. ඒක අංක 2 නිෂ්පාදිතය සමජාතීය වීම. අංක 2 ගන්න පුතේ. නිෂ්පාදිතය සමජාතීය වීම. නිෂ්පාදිතය සමජාතීය වීම. නිෂ්පාදිතය සමජාතීය වීම. අංක 2 නිෂ්පාදිතය සමජාතීය වීම. නිෂ්පාදිතය සමජාතීය වීම. ලස්සන දෙයක්. නිෂ්පාදිතය සමජාතීය වීම. නිෂ්පාදිතය සමජාතීය වීම. අර කොළය අරගෙන පුතේ පුතට මන් දීලා තියෙන කොළයක් ඒක ලියාගෙන තියෙන තවම අර බලන්න පොඩ්ඩක් වෙළඳපොළ තත්ත්ව අතරේ භාණ්ඩ ගැන මොකද කියන්නේ? ඒ ලක්ෂණය පොඩ්ඩක් සසඳන්න. ඒ ලක්ෂණය පොඩ්ඩක් සසඳන්න. ඒ ලක්ෂණය පොඩ්ඩක් සසඳන්න. සසඳන්න. නිෂ්පාදිතය සමජාතීය වීම කියන ලක්ෂණය සසඳන්න. හොඳයි. මෙන්න මෙහෙම කියන. සමජාතීය කියන වචනේ පරිසමාප්ත වූ අර්ථයෙන් ගත්තම එකම ජාතියේ භාණ්ඩ තමයි විකුණන්නේ මේ පූර්ණ තරග. සමජාතීය කියන්නේ මොකක්ද? එකම ජාතිය. එකම ජාතිය. මේ වී බඩේරිකු වට්ටක්කා වෙළඳපොළේ නිෂ්පාදකයෝ සියලු දෙනා ගේන්නේ එකම ජාතියේ භාණ්ඩ. සෑම ලක්ෂණයකින්ම සමානයි. එකම භාණ්ඩ සෑම ලක්ෂණයකින්ම සමානයි. දැන් අපි ගත්තොත් වෙන්නේ බුලත් නිෂ්පාදකයෝ දෙන්නෙක්ගේ බුලත් කොළ දෙකක් ගන්න. මොකද මේ බුලත් කොළ දෙක පුතේ සෑම ලක්ෂණයකින්ම 100% සමානයි. බිත්තර නිෂ්පාදකයෝ දෙන්නෙක්ගේ රතු බිත්තර දෙකක් ගන්න. නිෂ්පාදකයෝ දෙන්නෙක්ගේ රතු බිත්තර දෙකක් ගන්න. මොකද වෙන්නේ? මේවයි ලක්ෂණ පුතේ සෑම ලක්ෂණයකින්ම 100% සමානයි. හැඩය, ගුණය, තත්ත්වය, දවටනය, වර්ණය, පැහැය, උස, කඳ, බර, මහ ඔක්කොම සමානයි. තාමකුත් මේ මාත්‍රික විතරයි. අංක 2 දාලා ලියන්න දෙවෙනි ලක්ෂණය නිෂ්පාදනයේ සමජාතීය වීම. සාකච්ඡා කරමු. නිෂ්පාදනයේ සමජාතීය වීම කියන්නේ මේකයි. මේ වෙළඳපොළේ සියලුම නිෂ්පාදකයෝ සපයන්නේ එකම විදියේ භාණ්ඩ. සමජාතීය භාණ්ඩ. දැන් උදාහරණයක් ගත්තම පුතේ සෑම ලක්ෂණයකින්ම සමානයි. බුලත් නිෂ්පාදකයෝ සියලුම දෙනා වෙළඳපොළට ගේන්නේ හැම ලක්ෂණයකින්ම සමාන වෙච්ච බුලත්. සහල් කැකුළු හාල් බලන්න සමානයි. වට්ටක්ක බඩේරිකු හැම ලක්ෂණයකින්ම සමානයි.
අන්නේ නිසා කියනවා මේ පූර්ණ තරංග වෙළඳපොලේ විකුණන්නේ එකම ජාතිය භාණ්ඩ. ආන්ගේ නිසා කියනවා මොකද්ද පුතේ? මේ පූර්ණ තරංග වෙළඳපොලේ විකුණන්නේ එකම ජාතිය භාණ්ඩ. එකම ජාතියේ භාණ්ඩ කියන එකට අපි වාර්තික විද්‍යාවේ කියන්නේ මොන භාණ්ඩ කියලාද? සමජාතීය භාණ්ඩ. එකම ජාතිය. ලක්ෂණ අතින් 100% සමානයි. පුංචිවත් වෙනසක් නෑ. පුංචිවත් වෙනසක්. මේ අහන්නකෝ බලන්න උදාහරණ. දැන් අපි කිව්වොත් මෙන්න V නිෂ්පාදකයෝ 10 දෙනෙක් අරගෙන V කවලම් කරලා කිව්වොත් එක එක්කෙනාගේ නිෂ්පාදන වෙන් කරගන්න කියලා බෑ. එකම ජාතිය. බුලත් නිෂ්පාදකයෝ 5 දෙනෙක්ගේ බුලත් කොළ ටිකක් අරගෙන අපි කලවම් කරනවා. කලවම් කළා කියන එක්කෙනාගේ බුලත් කොළ හඳුනා ගන්න වෙන් කර ගන්න පුළුවන්ද? බෑ. එකම ජාතිය සමජාතිය කිව්වේ එකයි. සමජාතිය කිව්වේ එකයි. අන්න පුතේ මේ පූර්ණ තරංග වෙළඳපොලේ සිටින සියලුම නිෂ්පාදකයන් සපයන්නේ එකම ජාතියේ භාණ්ඩයි. ලියන්න යටින් පූර්ණ තරංගකාරී වෙළඳපොලක් තුල පූර්ණ තරංගකාරී වෙළඳපොලක් තුල පූර්ණ තරංගකාරී වෙළඳපොලක් තුල පූර්ණ තරංගකාරී වෙළඳපොලක් තුල සිටින සියලුම නිෂ්පාදකයන් සිටින සියලුම ආයතන පූර්ණ තරංගකාරී වෙළඳපොලක් තුල සිටින සියලුම ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ සියලුම ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ එකිනෙකට පූර්ණ ආදේශන වේ. එකිනෙකට පූර්ණ ආදේශන වේ. එකිනෙකට පූර්ණ ආදේශන වේ. ආය කියන පුතේ වාක්‍ය පූර්ණ තරංගකාරී වෙළඳපොලක් තුල සිටින සියලුම ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ එකිනෙකට පූර්ණ ආදේශන වේ. පූර්ණ තරංගකාරී වෙළඳපොලක් තුල සිටින සියලුම ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩ එකිනෙකට පූර්ණ ආදේශන වේ. හරිද? එනම් සියලුම නිෂ්පාදකයන් සපයන භාණ්ඩ සියලුම නිෂ්පාදකයන් සපයන භාණ්ඩ සෑම ලක්ෂණයකින්ම සමාන වේ. එනම් සියලුම නිෂ්පාදකයන් සපයන භාණ්ඩ සෑම ලක්ෂණයකින්ම සමාන වේ.
එනම් සියලුම නිෂ්පාදකයන් සපයන භාණ්ඩ සෑම ලක්ෂණයකින්ම සමාන වේ. සෑම ලක්ෂණයකින්ම සමාන වේ. සෑම ලක්ෂණයකින්ම සමාන වේ. හරිද? right. එහෙනම් පුතේ හැම අතින්ම සමානයි. මම වචනයක් පාවිච්චි කළා මොකක්ද? එකිනෙකට පූර්ණ ආදේශන වේ. highlight කරන්න පුතේ පූර්ණ ආදේශන කියන වචන. ඒ කියන්නේ පූර්ණ ආදේශන මතක් කරන්නකෝ. හරස් සිල්ලුම් නම්මිතාව මතකද දන්නේ? ආදේශනයක් කියන්නේ මොකක්ද? ආදේශනයක් කියන්නේ පුතේ එක භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව භාණ්ඩයක්. එක භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව භාණ්ඩයක්. ආදේශනයක් කියන්නේ මොකක්දමයි පුතේ? එක භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තව භාණ්ඩයක්. ප්‍රමාණ පුතාගෙන් පූර්ණාදේශනයක් කියන්නේ මොකද්ද? පූර්ණාදේශනයක් කියන්නේ පුතේ මෙන්න මේකයි. මොකක්ද? පූර්ණාදේශනයක් කියන්නේ එක භාණ්ඩයක් මේ භාණ්ඩ දෙක 100%ක් සමානයිනේ. එක භාණ්ඩයක් අනෙක් භාණ්ඩයට 100%ක් ආදේශන ගැලපෙනවා. 100%ක් ගැලපෙනවා කියන්නේ කිසිම වෙනසක් නැහැ. ඒ එක භාණ්ඩයක් වෙනුවට අනිත් භාණ්ඩේ පාවිච්චි කරන්න පුළුවන් කිසිම වෙනසක් නැහැ. මේ බුලත් කොළ දෙකේ මොන එක කෑවත් එකයි. මේ වට්ටක් ගෙඩි දෙකේ මොන එක කෑවත් එකයි. බිත්තර දෙකේ මොන එක කෑවත් එකයි. හරිද? right. රතු පැන ගන්න ඉතින්. රතු පැන අතර ගන්න. භාණ්ඩ සමජාතීය වීම නිසා භාණ්ඩ සමජාතීය වීම නිසා භාණ්ඩ සමජාතීය වීම නිසා පහත අතුරු ලක්ෂණ මතුවේ. පහත අතුරු ලක්ෂණ මතුවේ. භාණ්ඩ සමජාතීය වීම නිසා 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 පහත අතුරු ලක්ෂණ මතුවේ. මොනවද පුතේ මතුවෙන අතුරු ලක්ෂණ? භාණ්ඩ සමජාතීය වීම නිසා පහත අතුරු ලක්ෂණ මතුවේ. මෙන්න පුතේ අතුරු ලක්ෂණ. භාණ්ඩ සමජාතීය වීම නිසා මතුවන අතුරු ලක්ෂණ මෙන්න මේ. දෙකේ එක ලියන්න පුතේ. අන්න ඒක දාන්න මෙහෙම. දෙකේ එක. අනේත ලස්සන තේරෙනවා. සමජාතීය වීම තමයි දෙවෙනි ලක්ෂණය. සමජාතීය වීම නිසා මතුවන දෙවෙනි ලක්ෂණය තමයි මෙන්න මේක. දෙකේ එක. දෙකේ එක ලියන්න පුතේ. ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම. ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම. ප්‍රචාරණයක් නැති. ලස්සන ලියන්න. 60 දාලා පිළිවෙලට ලියන්න මොදේ දෙකේ එක. ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම. No competition. ප්‍රචාරණයක් නැහැ. No advertising. මේ බලන්න පුතේ හොඳට. දැන් උදාහරණයක් සබන් වලට ඇඩ් යනවා. ටීවී එකේ දැන් සබන් ඇඩ් යනවා. ඇයි? සබන් අතර වෙනස්කම් තියෙනවා. නේ? ලයිෆ් බෝයි මුදලාලිගේ සබන් කැටේ නේද? කොහොඹ සබන් කැටේ අතර වෙනසක් තියෙනවා. ලේබල් ගහලා හැඩය වෙළඳ නාම වෙනසක් තියෙනවා. නේ?
නේද? වෙනසක් තියෙනවා. හැබැයි පුතා දැකලා තියෙනවද බිත්තර ඇඩ්? පුතා දැකලා තියෙනවද වට්ටක්කා ඇඩ්? වට්ටක්කා ඇඩ් දැකලා තියෙනවද? වට්ටක් ඇඩ්. පුතා බුලත් ඇඩ් දැකලා තියෙනවද? දැකලා නැහැ. ඇයි දැකලා නැත්තේ පුතේ? මේවා ප්‍රචාරණය කරන්න බැහැ පුතේ. ඇයි? මේවා එකම ජාතියේ භාණ්ඩ. සමජාතියේ භාණ්ඩ. එකම ජාතියේ භාණ්ඩ තියෙනකොට ඇඩ් එකක් දාලා මගේ භාණ්ඩය හොඳයි කියන්න පුළුවන්ද? බෑනේ. එකම ජාතියේ භාණ්ඩ තියෙනකොට හරි ඇඩ් එකක් දාලා කියන්න පුළුවන්ද මගේ භාණ්ඩය හොඳයි ගන්න කියලා? බෑ. මේවා ඔක්කොම එකම ජාතියේ සමානයි. තේරුණාද? අනේ නම් කියනවා පුතේ සමජාතීය භාණ්ඩ තියෙන එකේ අතුරු ලක්ෂණය තමයි ප්‍රචාරණය කරන්න බෑ. දැන් කියන්න පුළුවන්ද ලයිට් බෝයි මුදාට කියන්න පුළුවන්. ලයිට් බෝයි කියලා ගහලා තියෙන. රතු පාට මෙන්න මේ රූපේ තියෙන සබන් කැටේ මගේ සබන් කැටේ. ඒක වෙන් කළ ගන්න පුළුවන්. ලයිට් බෝයි ඇඩ් එක බලලා වෙළඳපොළට ගියාම ලයිට් බෝයි කැටේ වෙන් කරගන්න පුළුවන්. හැබැයි මං අහන පුතාගෙන් බිත්තර ඇඩ් එකක් දාලා කොහොමද කියන්නේ බිත්තරේ? ඔන්න බිත්තරේ නට්ටක්වත් තිබුණා නම් නේද? තමන්ගේ බිත්තරේ වෙන් කරගන්නේ කොහොමද? වෙන් කරගන්නේ. අන්න එහෙනම් මතක තියාගන්න නිෂ්පාදිතය සමජාතීය වීම නිසා පූර්ණ තරඟයේ මතුවන අතුරු ලක්ෂණය මොකක්ද? ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම. මොකද අතුරු ලක්ෂණය පුතේ? ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම. no ads. ප්‍රචාරණය කරන්න. පැහැදිලිද? ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම. යා. දෙගනි තුන්වෙනි පිළියන්න පුතේ ප්‍රචාරණයක්. දෙකේ දෙක. දෙකේ දෙක. දැන් පාරිභෝගිකයන්ට එම භාණ්ඩය පිළිබඳව ඇත්තේ උපේක්ෂාවකි. මොකද කියන්නේ මෙන්න පාරිභෝගිකයන්ට එම භාණ්ඩය පිළිබඳව ඇත්තේ උපේක්ෂාවකි. පාරිභෝගිකයන්ට එම භාණ්ඩය පිළිබඳව ඇත්තේ උපේක්ෂාවකි. මට උත්තරයක් ඕන. උපේක්ෂාව කියන්නේ මොකක්ද කියන එක. මට උත්තරයක් ඕන. උපේක්ෂාව කියන්නේ මොකක්ද කියන එක. මට උත්තරයක් ඕන. මොකක්ද උත්තරය? උපේක්ෂාව කියන වචනේ මොකක්ද? හැමදාම මොකද අර මෙසේජ් එකක් දාන්න උපේක්ෂාව කියන්නේ මොකක්ද? නිෂ්පාදකයාට හැම භාණ්ඩයක් පිළිබඳව ඇත්තේ උපේක්ෂාව. මැදිහත් බව, මැදහත් බව. සිතුවිලි කාලෙක මැදහත් බව මම පිළිගන්න වචනේ. මැදහත් බව. මම මේව කියන්නකෝ. අපේ රටේ සෑමීමකටපත් වෙන්නේ නැහැ. නෑ ඒක නෙමෙයි. මේ බලන්න. මම මේව කියන්නකෝ. අපි එක ආණ්ඩුවක් තියාගෙන ඉඳලා ඒ ආණ්ඩුව අපිට එපා වෙනවා. ඒ ආණ්ඩුව ගෙදර ඇවිල්ලා තව ආණ්ඩුවක් ගේනවා. ඒක අර තිබිච්ච එකටත් අදාළයි. අපේ රටේ මිනිස්සු දේශපාලන පක්ෂ මාරු කළා ආණ්ඩු මාරු කළා දැන් හැම දේශපාලකයම ගැන තියෙන්නේ මොකක්ද? උපේක්ෂාවක්. ඔය ඔක්කොම එකයි කියන අදහස තියෙනවා. ඔක්කොම එකයි කියන අදහස. උපේක්ෂාව කියන්නේ මොකද නේද? සරලව ඔක්කොම එකයි උකුම් වෙනසක් නෑ ඔක්කොම එකයි. අර මැදහත් සිත කියන එක මැදහත් බව කියන එක තමයි හොඳ වචනයක් ඒක. ඔක්කොම එකයි.
දැන් අපේ රටේ දේශපාලකයෝ ගැන අපිට තියෙන්නේ උපේක්ෂාව. අපි එක එක අරන් එනවා මල් මාල දාලා වෙඩි තියලා හද්ද දාලා. අනේ ඌ ගෙනලා ටික දහක් කරකට ඌත් අරු වගේ. අරිත් එකම. වෙනසක් නෑ ඕකුගේ. අන්න අපිට ආද දේශපාලකයෝ ගැන තියෙන්නේ උපේක්ෂාව. ඕකුන් ඔක්කොම එකයි. පුතේ වෙළඳපොළට ගියාම කැරට් ගොවියෝ කෑ ගහනවා. කැරට් හොඳයි නෝනා එන්න කැරට් සුපිරි කැරට් ගාලා කෑ ගහනවා. හැබැයි අපි දන්නවා ඔය ඔක්කොම කැරට් ඔය ඔක්කොම සමජාතීයයි. ඔය ඕකුන් ඔක්කොගෙම භාණ්ඩ පිළිබඳව තියෙන අපිට ඔක්කොම එකයි කියන අදහස. අන්න ඔය ඔක්කොම එකයි කියන අදහසට කියනවා මොකක්ද? උපේක්ෂාව. තේරෙනවද? දැන් ඒතර පාරිභෝගික ගියාම කෑ ගහනවා නේද? ඔයාලට යන්න වට්ටක්ක නෝන එහෙම කියලා කෑ ගහනවා. එන්න නෝන වට්ටක්ක මේ හොඳ එක කියලා කෑ ගහනවා. කැරට් ගොවියත් එහෙම. හොඳ එක අපේ හොඳ එක දැන් ගෙන ආපඩු හොඳ එක ගාලා කෑ ගහනවා. කෑ ගැහුවට අපි දන්නේ මොකද උදේ? ඔය ඔක්කොම වට්ටක්ක. අපිට වෙන්නේ ඕකුන්ගේ ඔක්කොගේම භාණ්ඩ එකයි කියන අදහස උපේක්ෂාව. හරිද? රයිට්. එතන චුටි වාක්‍ය කියලා දාන්න වාක්‍යයක් ගන්න. සියලු දෙනාගේ භාණ්ඩ එක සමාන බවත් සියලු දෙනාගේ භාණ්ඩ එක සමාන බවත් කිසිදු භාණ්ඩයක සියලු දෙනාගේ භාණ්ඩ එකම ජාතියේ බවත් සියලු දෙනාගේ භාණ්ඩ එකම ජාතියේ බවත් සියලු දෙනාගේ භාණ්ඩ එකම ජාතියේ බවත් කිසිදු භාණ්ඩයක සුවිශේෂී ලක්ෂණයක් නොමැති බවත් සියලු දෙනාගේ භාණ්ඩ එකම ජාතියේ බවත් කිසිදු භාණ්ඩයක සුවිශේෂී ලක්ෂණයක් නොමැති බවත් අන්න අදහස. ඔක්කොම එකයි කියන අදහස. සියලු දෙනාගේ භාණ්ඩ එකම ජාතියේ බවත් කිසිදු නිෂ්පාදකයේ භාණ්ඩයක සුවිශේෂී ලක්ෂණයක් නොමැති බවත් කිසිදු භාණ්ඩයක විශේෂ ලක්ෂණයක් නොමැති බවත්. හරිද? රයිට්. හොඳයි. යන් ඊට පස්සේ වෙන්න දෙකේ තුන ලියන්න පුතේ. දෙකේ තුන භාණ්ඩ අතර හරස් එල්ලුම් නම්‍යතාව. භාණ්ඩ අතර හරස් එල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම. අපරිමිතයක් අනන්ත ලක්ෂණ වීම. භාණ්ඩ අතර හරස් එල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම. අපරිමිතයක් වීම. භාණ්ඩ අතර හරස් එල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම. භාණ්ඩ අතර හරස් එල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම. right. භාණ්ඩ අතර හරස් එල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම. මම ඒක පැහැදිලි කරනවා. එහෙනම් පුතේ සමජාතීය වීම කියන හරිද?
සමජාතීය වීම කියන දෙවනි ලක්ෂණය යටතේ ගොඩ නැගෙන උපලක්ෂණ අතුරු ලක්ෂණ තුනක් තියෙනවා. මොකද මේ අතුරු ලක්ෂණ තුන? ප්‍රචාරණයක් දැකිය නොහැකි වීම, පාරිභෝගිකයාට එම භාණ්ඩය පිළිබඳව ඇත්තේ උපේක්ෂාවකි, භාණ්ඩ අතර හරස් ඉල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම. හරස් ඉල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම. දැන් මම පුතේ බලමු. හරස් ඉල්ලුම් නම්‍යතාව අපරිමිතයක් වීම කියන්නේ මොකක්ද? මම මතක් කරනවා පුතාට හරස් ඉල්ලුම් නම්‍යතාවයේ භාණ්ඩ වර්ගීකරණය. හරස් ඉල්ලුම් නම්‍යතාවයේ භාණ්ඩ වර්ගීකරණය මතක් කරගන්න. හරස් ඉල්ලුම් නම්‍යතාව භාණ්ඩ වර්ගීකරණය මතක් කරමු. මෙන්න හරස් ඉල්ලුම් නම්‍යතාව. මොකද්ද? හරස් ඉල්ලුම් නම්‍යතාව. මතක් කරමු. EDC EDXY. පුතේ හරස් ඉල්ලුම් නම්‍යතාව EDXY දනනම් හරස් ඉල්ලුම් නම්‍යතාව EDXY දනනම් ආදේශ මතක් කරමුද? EDXY දනනම් අග්ව ආදේශන භාණ්ඩ. ඍණනම් ඔය දැන් කියවෙන්න ඕන වචන කටින් EDXY ඍණනම් අනුපූරක භාණ්ඩ. EDXY අනන්තයක් නම් අපගව මොකක්ද පුතේ? ස්වාධීන භාණ්ඩ. කොහොමද කිව්වේ? EDXY ධනනම් ආදේශන භාණ්ඩ, EDXY ඍණනම් අනුපූරක භාණ්ඩ, EDXY අනන්තයක් නම්, EDXY ශූන්‍යයක් නම් පුතේ අපගව මොකක්ද? ස්වාධීන භාණ්ඩ. ආදේශන භාණ්ඩ නැවත කෑලි තුනකට බෙදෙනවා. EDXY ධන එකට වැඩි නම්, එකට අඩු නම්, ධන එකට අඩු නම් අපග දුරස්ත ආදේශන. EDXY ධන එකට වැඩි නම් අපි කියනවා සමීප ආදේශන. EDXY අනන්තයක් නම් පූර්ණ ආදේශන. දැන් මං අහනවා පුතාගෙන් පූර්ණ තරංග වෙළඳපොලේ තියෙන මොන ආදේශනද? පූර්ණ ආදේශන. එන දැන් සම්බන්ධ කරමු මේ. මොකද හරස් ඉල්ලුම් නම්‍යතාව සංගුණකය. හරස් ඉල්ලුම් නම්‍යතාව පාඩමේ අපි ඉගෙන ගත්තේ. ධනනම් ආදේශන, ඍණනම් අනුපූරක, බිඳුවනම් ස්වාධීන. මේ ධන අගය නැවත කෑලි තුනකට බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? ධන එකට අඩු නම් දුරස්ථ ආදේශන. ධන එකට වැඩි නම් සමීප ආදේශන. අනන්තයක් නම් පූර්ණ ආදේශන. එහෙනම් මං අහනවා පුතාගෙන් පූර්ණ ආදේශන තියෙන්නේ මොන වෙළඳපොලේද? පූර්ණ තරංග වෙළඳපොලේ. පූර්ණ තරංග වෙළඳපොලේදී. පූර්ණ තරංග වෙළඳපොලේ තියෙන මේ පූර්ණ ආදේශන වලට කියන මොන භාණ්ඩ? සමජාතීය භාණ්ඩ.
සමජාතීය බාඩ. මොකක්ද කියන්නේ? සමජාතීය බාඩ. ලස්සට මේක දාගන්නකො මතක් වෙන්නේ. ලස්සට ඔය දාගන්න මතක් වෙන්නේ. right. එහෙනම් පැහැදිලි පුතේ මොකක්ද? පූර්ණ තරඟ වෙළඳපොලේ තියෙන්නේ මොන ආදේශනද? සමජාතීය බාඩ තියෙන්නේ. නේ? අක්කෝ මෙන්න. නිෂ්පාදකයෝ දෙන්නෙක්ගේ බිත්තර දෙකක් ගත්තොත් නිෂ්පාදකයෝ දෙන්නෙක්ගේ බිත්තර දෙකක් ගත්තොත් 100% සමානයි. ඒ කියන්නේ පුතේ මොන ආදේශනද? එක්කෙනෙක්ගේ භාණ්ඩේ අනෙක් කෙනාගේ භාණ්ඩෙට මොන ආදේශනද? පූර්ණ ආදේශන. එක්කෙනෙක්ගේ භාණ්ඩේ අනෙක් කෙනාගේ භාණ්ඩෙට මොන ආදේශනද? පූර්ණ ආදේශන. එක්කෙනෙක්ගේ භාණ්ඩේ අනෙක් කෙනාගේ භාණ්ඩෙට පූර්ණ ආදේශන. හරිද පුතේ? right යන්. හොඳයි. ඊළඟ ලියන්න පුතේ ප්‍රධානාංක 3 ලක්ෂණය. බොම් පිළිවෙලට යන්නේ හදිසියක් නෑ. අංක 3 ලක්ෂණය.
ලෑස්තිද? අබාධ ප්‍රවේශයක් හා පිටවීමක් පැවතී. 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 මේ බලන්න පුතේ හොඳට. අබාධ, no barriers to entity. බාධාවක් නේ අබාධ. මේ බලන්න පුතේ. වී වගා කරන ලක්ෂ ගානක් මිනිසුයි. ලක්ෂ ගානක් සැපයුම් කරුයි. ඔය මාතුයි. ලක්ෂ දෙකක් විතර ඉන්න වී වගා කරන අය. ඒ ලක්ෂ දෙකක් විතර වී වගා කරන අය ඉන්න තැනට පුතේ අලුතෙන් කෙනෙක් ආවයි කියලා මේ ඉන්න අයට දැනෙන බාධාවක් නෑ. ඉන්න අයට කිසිම බාධාවක් නෑ. ලක්ෂ ගානක් ඉන්න තව කෙනෙක් ආවම ඒ නිසා පුතේ මේ අලුත් කෙනාගේ ප්‍රවේශයට කිසිම බාධාවක් නෑ. ඉන්න අය බාධා කරන්නේ. එහෙනම් අපි කියමු පුතේ මොකක්ද මේ ප්‍රවේශය? අබාධ ප්‍රවේශයක් තියෙනවා. දැන් පුතා වත්තපල්ලයා කුඹුර කොටලා වී හිටවන්න පටන් ගත්තොත් ඔයාලට කිසිම බාධාවක් නෑ. ඒක පහසුවෙන් කරන්න පුළුවන්. මොකක්ද පහසුවෙන් කරන්න? දැනට වී වගා කරන අය ඔයාට කරදරයක් කරන්නේ නෑ. බාධාවක් නෑ. ඒ වගේම පුතේ එහෙම අදහස ගන්නත් පුළුවන්. ඒතර අබාධ ප්‍රවේශය හා පිටවීම කියන එකේ එහෙම අදහස ගන්නත් පුළුවන්. කොහොමද? දැන් කෙනෙක් අලුතෙන් වී වගාවට ආවා කියලා කෙනෙක් අලුතින් මේකට ආවා කියලා ඉන්න අයගේ කිසිම බාධාවක් නැහැ. ඒ වගේම පුතේ මේ පූර්ණ තරඟේ මොනවද? වී බඩේරිඟු වට්ටක්ක වගේ දේවල් හදන්න මහ විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. මහ විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් හිතන්න. ඔය උදාහරණ ටික බලලා කියන්න. ඕක පටන් ගන්න මොනවද ඕන? උදාහරණ ටික බලන්න. උදාහරණ බලන්න. බුලත් වගාව ඕනම කෙනෙකුට ප්‍රවේශ වෙන්න පුළුවන්. ගියන ගම බුලත් නටු ටිකක් අරගෙන ගියා. නේද? පොඩි බිම් කඩක් ගත්තා. වලක් කැප වල හිටෙව්වා. බුලත් ගොවි. වට්ටක්ක වගාව. කඩේට ගියා වට්ටක් ගෙඩියක් ගත්තා. වට්ටක් කැට ටිකක් ගත්තා. ගෙදර ගිහින් වලක් කැප වල දැම්මා. වට්ටක්ක ගොවි. බිත්තර කිකිලියෙක් ගත්තා. කුකුලෙකුත් ගත්තා. ගෙදර ගෙනිලා පොඩි කූඩු කෑල්ලක් ඇතුව නැත්නම් කොහේ ගහක හරි කොහේ හරි ඉන්න පුරුදු කරා. හැන්දෑවට ඇවිල්ලා බිත්තරේ දාලා යනවා. කිසිම බාධාවක් නැහැ. පාසුවෙන් ආරම්භ කරන්න. හැබැයි පුතේ වෙන කර්මාන්තයම නැහැ හොදේ. වෙන ඒවා ප්‍රවේශ වෙන්න ගියාම හරි බාධායි. ඉන්න අය එන්න දෙන්නේ. ආණ්ඩුවෙන් බලපත්තර ගන්න ඕන. මහ විශාල ප්‍රාග්ධනයක් ඕන. නේ? හිතන්නකො මම උදාහරණයක් ගන්නවා. පුතාට ඕන දෙනියාය අපුරැස්ස පාර බස් එකක් ගන්න. පුතාට ඕන දෙනියාය අපුරැස්ස පාරේ බස් එකක් ගන්න. මං අහනවා වැඩේ ප්‍රවේශය බාධාකාරීද නැද්ද? වැඩේ පහසුවෙන් කරන්න පුළුවන්ද බැරිද?
වැඩේ කරන්න බෑමයි පුතේ. වැඩේ පහසුවෙන් කරන්න බෑ. ඇයි? බස් එක දාන්න ඕන. ලක්ෂ ගාණක් යනවා බස් එකට. බස් එක ගත්තයි කියමු. ආණ්ඩුවෙන් බලපත්‍රයක් ගන්න ඕන. රූට් පර්මිට් එකක් ගන්න ඕන. රූට් පර්මිට් එකක් ගත්තයි කියමු. අනිත් බස් කාරයෝ යන්න දෙන්නේ අල්ලන් ගහනවායි එක කෙලියයි. බාධාකාරයි. අන්න එහෙනම් පුතේ ප්‍රවේශයට කිසිම බාධාවක් නැහැ මේ පූර්ණ තරමේ. වී බඩේරිඟු වට්ටක්ක නම් පුතේ ඕනෙකට ප්‍රවේශ වෙන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. බාධාවක් නැහැ. හරි? කිසිම බාධාවක් නැහැ. left getting පූර්ණ තරංකාරී වෙළඳපළක් තුලට පූර්ණ තරංකාරී වෙළඳපළක් තුලට පූර්ණ තරංකාරී වෙළඳපළක් තුලට අලුත් ආයතනයකට පූර්ණ තරංකාරී වෙළඳපළක් තුලට අලුත් ආයතනයකට බාධාවකින් තොරව බාධාවකින් තොරව ඇතුළු වීමට මෙන්ම බාධාවකින් තොරව ඇතුළු වීමට මෙන්ම කර්මාන්තය තුල සිටින ආයතනයකට කර්මාන්තය තුල සිටින ආයතනයකට පහසුවෙන් ඉවත් වීමටද කර්මාන්තය තුල සිටින ආයතනයකට පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. කර්මාන්තය තුල සිටින ආයතනයකට පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. කර්මාන්තය තුල සිටින ආයතනයකට පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. කර්මාන්තය තුල සිටින ආයතනයකට පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. හොඳයි. පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. හොඳයි. හොඳ උස්මක් ගන්න. පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. හොඳයි. පුංචි උදාහරණයක් ලියලා දාන්න. ආයෙ කියන්නම් ඔන්න. පූර්ව තරංකාරී වෙළඳපළක් තුල සිටින තුලට අලුත් ආයතනයකට බාධාවකින් තොරව ඇතුළු වීමට මෙන්ම කර්මාන්තය තුල සිටින ආයතනයකට පහසුවෙන් ඉවත් වීමටද හැකියාව පවතී. ඉවත් වීමටද හැකියාව පවතී. උදාහරණයක් ගන්න පුතේ පොඩ්ඩක් නිකන් ලියන්න යටින් උදාහරණයක් කියලා. නිෂ්පාදන ආයතනවල ධාරිතාව අතින් බලන විට ධාරිතාව අතින් බලන විට ඒවා කුඩා ඒකක වන බැවින්
හා විශාල පරිමාණයේ ප්‍රාග්ධන උපකරණ විශාල ප්‍රමාණයේ ප්‍රාග්ධන උපකරණ නිෂ්පාදන ක්‍රියාවලියට විශාල ප්‍රමාණයේ ප්‍රාග්ධන උපකරණ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා නොගන්නා බැවින් ප්‍රවේශය හා පිටවීම පහසුයි. ප්‍රවේශය හා පිටවීම පහසු. හොඳයි. ප්‍රවේශය හා පිටවීම පහසුයි. හොඳයි. කරුණු තුනක් තිබුණා. එන්නත් පුළුවන්, යන්නත් පුළුවන්. කිසිම බාධාවක් නැහැ. ලියන්න පුතේ. ඊළඟ කරුණ අංක 4. අංක 4 ලියන්න. අංක 4. पूर्ण දැනුම. पूर्ण දැනුම. पूर्ण දැනුම. पूर्ण දැනුම. पूर्ण දැනුම. හරි. මම උදාහරණයක් ගන්නකො උදාහරණයක්. දන්නවද ව්‍යාපාරයක් කර්මාන්තයක් පටන් ගන්න නම් පුතේ ඒ ගැන තොරතුරු අපි ඕනම බිස්නස් එකක් පටන් ගනිද්දි පුතේ අපිට ඒ ගැන තොරතුරු ටිකක් ඕනේ. තොරතුරු ටිකක් ඕනේ. තාක්ෂණය, වෙළඳපොළ කොහොමද, හදන්නේ කොහොමද, මෙනු එක කොහොමද, තොරතුරු ටිකක් ඕනේ. නේ? ඒ ගැන දැනුමක් ඕනේ. මම පොඩි උදාහරණයක් ගන්නම්. ඔන්න පුතාට 3-5 කුඩු හදන්න ඕන වෙනවා. ඔන්න මස් කරි පැකට් එකක් හදන්න ඕන වෙනවා. මොකද හදන්න ඕන වෙන්නේ? මස් කරි පැකට් එකක්. 3-5 කුඩු පැකට් එකක්. පුතා යනවා මාතර ෆ්‍රීලන් ආයතනයට. මාතර ෆ්‍රීලන් ආයතනයට යනවා. ෆ්‍රීලන් ආයතනයට ගිහිල්ලා ෆ්‍රීලන් මුදලාලිගෙන් අහනවා මුදලාලි ඔයාගේ අර මස් කරි 3-5 එක පුදුම රසයි. ගෑවුණු තැන කන්න පුළුවන්. ඇඟිල්ලත් කැවෙනවා කන්න ගියාම. ඒ තරම් රසයි. මට කියන්නද මාත් මේ 3-5 කුඩු හදන්න කියලා හැදුවේ. මට කියන්නකෝ පුයි මුදලාලි ඔය එකේ හරියටම අඩංගු දේවල් ටික මොනවද ඔච්චර රසට හදන්න පුළුවන් කියලා මට අඩංගු දේවල් ටික පොඩ්ඩක් කියන්නකෝ මේ ලියා ගන්න. මාත් 3-5 හදන්න යන්නේ. කියයිද? පිළිමුදාගෙන මුදලාලි ඔයාගේ 3-5ක් පුදුම රසයි. කන්න පුළුවන් ගෑවිච්ච දැන ඇඟිල්ලක් කැවුණා මට දවසක්. කන්න ගිහිල්ලා මේ මමත් 3-5 හදන්න කියලා හැදුවේ. මට පොඩ්ඩක් කියන්නකෝ මේ 3-5 පැකට් එකට පුතුමා දාන දේවල් ටික. තොරතුරු ටිකක් මට කියන්න මට දැනුමක් දෙන්න ගන්නවා පොඩ්ඩක්. මම දෙයිද? තොරතුරු දෙයිද? දැනුම දෙයිද? නෑ. 1.3-5 හදන කර්මාන් ශාලාවට පිටිපැත්තට තෑන් ගාලා කනේ පාරවල් 2-3ක් ගහලා ඒවයි දෙයි කනට දෙයිද? නෑ. අන්න පුතේ අනෙකුත් වෙළඳපළවල ලොහොම පූර්ණ දැනුම කියලා දෙයක් නෑ. හැබැයි පුතා යනවා ගොවි මහත්තයෙක් කියලා. මෙන්න ගොවියෙක් කුඹුරු කොටමින් ඉන්නවා. ඔයා අර වගේ මහන්. මේ මොනවද දන්නේ? මම ගොවි මහත්තයෝ මම කුඹුරක් වැඩ කරන්නයි හැදුවේ. හැබැයි මට ඒ ගැන මෙලෝ දැනුමක් නැහැ. මට කියන්න
වී විතර වී ගන්න කොහෙන්ද? වී විකුණන්නේ කොහෙන්ද? මොන කාලෙටද කුඹුර කොටන්න පටන් ගන්න ඕන? කොහෙන්ද පුතුමා පෝරගන්නේ? විතර වී ගන්නේ කොහෙන්ද? මොන කාලෙටද අස්වැන්න නෙලන්න ඕන? ඔයා කොහෙන්ද තාක්ෂණික උපකරණ ගත්තේ? ඇහුවොත් මොකෝ වෙන්නේ? සියල්ල කියනවා. සියල්ල කියන්නේ. ඇයි? තව කෙනෙක් ආවට ප්‍රශ්නයක් නෑ දැනෙන්නේ. හැබැයි තව එකේ තුනුපා කොටන්න ගත්තොත් ප්‍රීලන් මුදලාට බඩේ පාර වදිනවද නැද්ද? වදිනවා. ඒ මෙනු එක එළියට ගියොත් ගහනවද නැද්ද මේ නිෂ්පාදකයට? ආව් වදිනවා බඩේ පාර වදිනවා. දැන් ගොවි මහත්තයනේ ප්‍රශ්නයක් නෑ. පුතේ එන්න පුතේ. එන්න මගේ පුතේ. ලියාගන්න මේ තොරතුරු ටික කියලා ලියලා දෙනවා පුතී. ඇයි? තව කෙනෙක් ආවට කමක් නෑ පුතී. නේ? ඔක්කොම තොරතුරු දෙනවා. පුතාට බිත්තර නිෂ්පාදනය කරන්න ඕනේ. ගමේ ෆාම් එකේට ගිහින් ෆාම් එකේ අයගෙන් අහනවා අයියා මම බිත්තර ටිකක් දාන්න මේ කුකුළු ටිකක් හදන්න කියලා හැදුවේ. මට කියනවා ඔයා කුකුල් පැටව ගේන්නේ කොහෙන්ද? කුකුල් කෑම ගන්නෙ කොහෙන්ද? කුකුලෙක් නැතුව කිකිලිය තනියම බිත්තර දාන්නේ කොහමද? මට කියා දෙන්නකෝ මේ කොහමද කුකුල කොච්චර කිකිලි කොච්චර කාලයක් ඉන්න ඕනද? කොච්චර වේදම යනවද? ඔක්කොම කියලා දෙන්න. ඔක්කොම කියලා දෙන්න. ඇයි පුතේ? තව කෙනෙක් පටන් ගත්තයි කියලා ඉන්න කෙනාට දැනෙන්නේ නැහැ. දහස් සංඛ්‍යාවක් ඉන්නවා එක්කෙනෙක් ආවා කියලා ඉන්න අයට දැනෙන්නේ නැහැ. අන්න පුතේ කියනවා පූර්ණ තරඟ වෙළඳපොලේ මොන දැනුමද තියෙන්නේ? පූර්ණ දැනුම පේනවා. වෙළඳපොළ ගැන පාරිභෝගිකයන්ට නිෂ්පාදකයන්ට පූර්ණ දැනුම තියෙනවා. ඕන කෙනෙක් තොරතුරු දෙනවා. ඕන කෙනෙක් තොරතුරු තේරෙනවද පුතේ? right. යා. ලෙන්ත් යටින් වෙළඳපොළ කටයුතු කරන වෙළඳපොළ තුල කටයුතු කරන වෙළඳපොළ තුල කටයුතු කරන සෑම ඒකකයකටම වෙළඳපොළ තුල කටයුතු කරන සෑම ඒකකයකටම වෙළඳපොළ තුල කටයුතු කරන සෑම ඒකකයකටම වෙළඳපොළේ සිදුවන්නේ කුමක්ද? වෙළඳපොළ තුල කටයුතු කරන සෑම ඒකකයකටම වෙළඳපොළේ සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් සහිතව නිවැරදි අවබෝධයක් සහිතව යන්න පිළිබඳ නිවැරදි අවබෝධයක් සහිතව තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු පූර්ණ වශයෙන් පිරිවැයකින් තොරව ලබාගත හැකි වේ. පූර්ණ වශයෙන් පිරිවැයකින් තොරව ලබාගත හැකි වේ. පූර්ණ වශයෙන් පිරිවැයකින් තොරව ලබාගත හැකි වේ. ආයෙ කියන්නම් පුතේ. වෙළඳපොළ තුල කටයුතු කරන සෑම ඒකකයකටම වෙළඳපොළේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් සහිතව
තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු පූර්ණ වශයෙන් පිරිවැයකින් තොරව ලබාගත හැකි වේ. ඒවා නම් කියලා ලියන්න පුතේ. ඒවා නම් කියලා කමාවක් දාලා යටින් ලියන්න. ඒවා නම් කියලා කමාවක් දාලා යටින් ලියන්න. මෙන්න මේ වගේ තොරතුරු ගන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් තොරතුරු. යටින් ටික් කළම කරේ තරවත් දාරාම කඩන්න. වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් තොරතුරු. වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් තොරතුරු. මිල ගණන් පිළිබඳ තොරතුරු. මිල ගණන් පිළිබඳ තොරතුරු. ඊළඟ ලාභය හා පිරිවැය පිළිබඳ තොරතුරු. ලාභය හා පිරිවැය පිළිබඳ තොරතුරු. ලාභය හා පිරිවැය පිළිබඳ තොරතුරු. තාක්ෂණය පිළිබඳ තොරතුරු. තාක්ෂණය පිළිබඳ තොරතුරු. තාක්ෂණය පිළිබඳ තොරතුරු. ඔය ඕන තොරතුරක් ගන්න පුළුවන්. මොනවද? වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් තොරතුරු, මිල ගණන් පිළිබඳ තොරතුරු, ලාභය හා පිරිවැය පිළිබඳ තොරතුරු, තාක්ෂණය පිළිබඳ තොරතුරු ඕන දෙයක් ගන්න පුළුවන්. හරිද? right. තව ඊළඟ ලියන්න තේ 5. මේක එච්චර වැදගත් නෑ. ප්‍රධාන ලක්ෂණ 4 ඕක. යන්නේ පූර්ණ සාධක සංචලතාවයට බාධා නොතිබී. සාධක සංචලතාවයට බාධා නොතිබී. සාධක සංචලතාවයට බාධා නොතිබී. 5 ලියන්න. සාධක සංචලතාවයට බාධා නොතිබීම. 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 පුතේ මේ බලන්න. සාධක සංචලනය කරන්නේ එක වී ගොවියෙක්ගේ සාධක තවත් වී ගොවියෙකුට සම්පූර්ණයෙන් මාරු කරන්න පුළුවන්. එක වී ගොවියෙක් කොටන උදැල්ලෙන් තව කෙනෙකුට කොටන්න පුළුවන්. ඒ එක වී ගොවියෙක්ගේ නගුලෙන් තව කෙනෙකුට. සාධක එහෙමයි කරන්න පුළුවන්. දැන් කුඹුරු වී වගා කරන ගොවියන් දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගේ සම්පත් එකිනෙක හුමාරු කරගන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. කුඹුරු දෙකම එක මුදල්ලෙන් කොටන්න පුළුවන්. එකම ට්‍රැක්ටරේ එකම ශ්‍රමිකයා සාධක සංචලනය කරන්න පුළුවන්. ලැබ්ද යටින් පූර්ණ තරංගකාරී වෙළඳපළක් තුල පූර්ණ තරංගකාරී වෙළඳපළක් තුල පූර්ණ තරංගකාරී වෙළඳපළක් තුල රත්වැන්තර ගන්න ආයතන අතර
පූර්ව තරංකාරී වෙළඳපළක් තුල ආයතන අතර පූර්ව තරංකාරී වෙළඳපළක් තුල ආයතන අතර පූර්ව තරංකාරී වෙළඳපළක් තුල ආයතන අතර බාධාවකින් තොර පූර්ව තරංකාරී වෙළඳපළක් තුල ආයතන අතර බාධාවකින් තොර පූර්ව තරංකාරී ආයතනයක් පූර්ව තරංකාරී වෙළඳපළක් තුල ආයතන අතර බාධාවකින් තොරව සම්පත් හුවමාරු කරගත හැකි වේ. 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 හොඳයි. බාධාවකින් තොරව සම්පත් හුවමාරු කරගත හැකි වේ. ලියන ඊළඟ අංක 6 ලක්ෂණය. දෙඟු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් ලස්සන ලියන්න. දෙඟු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳින. ප්‍රාමාණික ලාභ පමණක් ලැබී. දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳීම ලැබීම. ලස්සනයි. දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් ලැබී. මෙන්න මේක ඇත්තේ කතාව. දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් ලැබී. මේ බලන්න හොඳට. දිගු කාලයේදී ලබන්නේ ප්‍රාමාණික ලාභ විතරයි. ඒ කියන්නේ මෙන්න මේකයි. මොකක්ද? දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳින. මේ බලන්න හොඳට. ඔන්න හිතන්න මේ වට්ටක්ක ප්‍රභේදයක් හොයාගෙන ගොවි මහත්තුරු දෙන්නේ වට්ටක්ක ප්‍රභේදයක් හොයාගෙන ඒ වට්ටක්ක ප්‍රභේදයේ විකුණලා අධික ලාභ ගන්න. අධික ලාභ ගන්න. ඔන්න වට්ටක්ක ප්‍රභේදයක් හොයාගෙන දෙන්නේ ඒ වට්ටක්ක වගා කරලා අධික ලාභ ගන්න. දැන් මිනිස්සෙක් අධික ලාභ ගන්නකොට හිතන්න පුළුවන් කොහොමද? වාහන ගේනවා, ගෙවල් හදනවා නේද? ගෙවල් හදනවා, සුඛෝභෝගී විදිහට ඉන්නවා, ඉඩම් ගන්නවා, අධික ලාභ. දැන් මේ දෙන්න වට්ටක්ක විකුණලා අධික ලාභයක් ගන්නකොට වටපිටාවේ වූ බලනවා. ඒක දියුණු වෙනවා නෙවෙයි වට්ටක්ක අධික ලාභ. මොකෝ කරන්නේ? මේ වට්ටක්ක ඇට අරගෙන මොකෝ වෙන්නේ පුතේ? ගමේ තව උන් වට්ටක්ක වගා කරනවා. මෙන්න දැන් අනිත් එවුනුත් වට්ටක්ක වගා කරනවා. ඇයි පුතේ? මේකේ මොන ප්‍රවේශයක්ද තියෙන්නේ? අබාධ ප්‍රවේශය. මෙන්න වට්ටක්ක සැපයුම් කරු බුදුන් මේ මෙන්න දැන් වට්ටක්ක සැපයුම් කරු. සාල සංඛ්‍යාවක්. දැන් පුතේ අර මේ දෙන්න ලැබපු ලාභය බෙදිලා යනවා. දැන් මේ හැම දෙනාම ලබන්නේ මොකක්ද?
යන්තම් සන්තම් ලාභයක් අපි යෝගට කියනවා ආර්ථික විද්‍යාවේ ප්‍රාමාණික ලාභය. ප්‍රාමාණික ලාභය තමයි. මෙන්න මේක දාගන්න අග්ගල් දෙන්න. ඔන්න බලන්න වෙන දේ. වට්ටක්ක ප්‍රභේදයක් හොයාගෙන දෙන්නේ වට්ටක්ක හිටේවා. දැන් දෙන්නයි ඉන්නේ. අධික ලාභ. අධික ලාභ. හැබැයි වට්ටක්ක වගාවට තියෙන්නේ මොන ප්‍රවේශයක්ද පුතේ? අබාධ ප්‍රවේශයක් තියෙනවා. අබාධ ප්‍රවේශයක් තියෙනවා. දැන් මොකෝ වෙන්නේ? ටික දවසයි ගියේ අන්න අර ගමේ ඉන්නේවෝ ඔක්කොම වට්ටක්ක වගාවට බැස්සා. දැන් අර දෙන්නට අධික ලාභ නැහැ පුතේ. ඒ දෙන්නට ලබන්නේ මොන ලාභයක්ද? යන්තම් සන්තම් ලාභයක් හෙවත් මොකද පුතේ? යන්තම් සන්තම් ලාභයක් හෙවත් මොකක්ද දෙන්නේ? ප්‍රාමාණික ලාභයක්. අර වක්‍ර පිරිවැය කියපු ප්‍රාමාණික ලාභයේ අදහස නෙවෙයි. මේ අලුත් වචනය ප්‍රාමාණික ලාභය. අබාධ ප්‍රවේශයේ තියෙන අවුල මොකක්ද? කෙටි කාලේ අධික ලාභ ලබනකොට කට්ටිය ඇවිල්ලා පිරෙනවා පුතේ. කට්ටිය ඇවිල්ලා පිරෙනවා පුතා. කට්ටිය ඇවිල්ලා පිරෙනවා. අර අධික ලාභ නැති වෙනවා පුතා. හැමෝම දැන් ලබන්නේ යන්තම් ලාභය. ආලයන් යටින් පූර්ණ තරංගකාරී වෙළඳපළක් තුල පූර්ණ තරංගකාරී වෙළඳපළක් තුල කටයුතු කරන පූර්ණ තරංගකාරී වෙළඳපළක් තුල අබාධ ප්‍රවේශයක් පවතින බැවි. අබාධ ප්‍රවේශයක් පවතින බැවින් කෙටි කාලේ අධිප්‍රාමාණික ලාභ ලබන විට කෙටි කාලේ අධිප්‍රාමාණික ලාභ ලබන විට කෙටි කාලේ අධිප්‍රාමාණික ලාභ ලබන විට නව ආයතන වෙළඳපළට ප්‍රවේශ වේ. කෙටි කාලයේ අධිප්‍රාමාණික ලාභ ලබන විට නව ආයතන වෙළඳපළට ප්‍රවේශ වේ. නව ආයතන වෙළඳපළට ප්‍රවේශ වේ. මම ආයෙ කියන්න පුතේ. පූර්ණ තරංග වෙළඳපළක් තුල අබාධ ප්‍රවේශයක් පවතින බැවින් පූර්ණ තරංගකාරී වෙළඳපළක් තුල අබාධ ප්‍රවේශයක් පවතින බැවින් කෙටි කාලයේ ආයතන අධික ලාභ ලබන විට කෙටි කාලයේ ආයතන අධික ලාභ ලබන විට නව ආයතන ප්‍රවේශ වේ. අධික ලාභ ලබන විට වහිනවනේ පුතා. නව ආයතන ප්‍රවේශ වේ. එවිට සැපයුම් කරුවන් වැඩි වී ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයට පත් වේ. එවිට සැපයුම් කරුවන් වැඩි වී ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයට පත් වේ. එවිට සැපයුම් කරුවන් වැඩි වී ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයට පත් වේ. එවිට සැපයුම් කරුවන් වැඩි වී ප්‍රාමාණික ලාභ ලබන තත්ත්වයට පත් වේ. හරිද? ඔන්න පුතේ එහෙනම් අද අපි සාකච්ඡා කරේ පූර්ණ තරගයේ ලක්ෂණ. හරිද? හරි. එහෙනම් පුතේ අදට කතාව අපි නතර කරනවා.
පුතාට දීපු හෝම්වර්ක් මොනවද? වීඩියෝ ටික බලලා පිරිවැය රිවිෂන් ටියුට් එක පුරවන්න. පාඩම් කරගන්න පුතේ මුල ඉඳලා ටික මේ සැරේ පේපර් එකත් එක්ක විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් තුනක් එවන්න. ඒ විභාගයක් අපි ඔන්ලයින් තියෙනවා. පුතේ දැන් එන්නේ සුබදායක තත්ත්වයක් අපිට පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. නිසා වැඩ ටික හරියට කරගන්න පුතේ අතාරින්න එපා. පිරිවැය පාඩමේ වීඩියෝ ටික පිළිවෙලට දාලා තියෙනවා. ඒ ටික හරියට අධ්‍යයනය කරන්න. මොකක්ද කිව්වේ අන්තිමට? දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳි. දැන් පුතේ මම ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා පුතාට. ප්‍රශ්න තියන අය ඉන්න ප්‍රශ්න ඇති අය ලොග් අවුට් වෙන්න. වීඩියෝ ඔන් කරන්න පුළුවන් දැන් මේ මයික් ඔන් කරන්න පුළුවන්. ප්‍රශ්න තියන අය ප්‍රශ්න අහන්න.